Andalama sadhana pata. Nyawatak sadhana pata. Pansi samadan වෙන්න තෙවරක් නමස්කාරය බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං गच्छामि ဒုတိယံ පි සංඝං සරණං गच्छामि တတိယံ පි බුද්ධං සරණං गच्छामि တတိယံ පි ධම්මං සරණං गच्छामि တတိယံ පි සංඝං සරණං गच्छामि පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි อดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดันตานาเวรมณีสิกขาปดังสมาธิยามิอัปปมาเดนะสัมปาเดต දෙනාම සාදුනාදේ පවත්වන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස හැමදෙනාම සාදුනාදයක් පවත්වන්න. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, ඔය ඇත්තන් සිළු දෙනාම මේ අවස්ථාව තුළ බලාපොරොත්තු වෙන්නේ අපගේ ලෞතුරා බුදු පියාණන් වහන්සේ
ඊ타මත්ම කරුණාවෙන් දේශනා කරන්නට දුනා වූ සුවාසූදහසක් වූ ධර්මස්කන්ධයෙන් පිටක් ශ්‍රවණය කරන්න. තුනුරුවන් පිළිබඳව ශ්‍රද්ධාව ඇති කරගෙන ධර්ම ගෞරවය ඇති කරගෙන ධර්ම ශ්‍රවණයේ පිණිස හැමදෙනාම සාදුනාදයක් පවත්වන්න. ඇති වෙලා තියෙන පරිසරයේ තත්ත්වය සලකන්න එපා. මේ මම කියන වචන වලට ඇහුම්කන් දෙන ලෙස මූලික වශයෙන් සඳහන් කරන්නට ඕනේ. හොඳයි. සාදුනාදයක් පවත්වන්න. අද දවස තුල මේ අපේ ගෙදර මේ ආකාරයෙන් විශේෂ පින්කමක් හැටියට මේ කටයුතු සිද්ධ කරන්නට අවස්ථාව සැලසුනේ විශේෂයෙන්ම ජූලි මාසයේ තුල ඒ අධිසීල සංඛ්‍යාත උපසම්පදා භූමියටපත් වෙලා ඒ බලපිටියෙත් ඒ උත්සවාදී ඒ සීලම කටයුතු සිද්ධ කරලා මේ අවස්ථාව තුලත් බලාපොරොත්තු වෙන්නේ ගෙදරට වැඩම කරලා සිද්ධ කරන පළවෙනි ධර්ම දේශනාව තමයි මේ ආකාරයෙන් සිද්ධ කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා හැමදෙනාම කමට ඇවිල්ලා බණ කියන එක හරි අමාරුයි. මේ නෑදෑයෝනේ ඉන්නේ ඒකයි. දැන් හෙට ඉඳන් දවස් 4ක්ම එක දිගට මේ නිමාඩුවක් යන නිසා වාහනයක් හොයාගත්තේ බොහොම අර ආපු එක දැක්කනම් වෙනම ගානක් දෙන්න ඕනේ අපිට. ඒකින්ද ඔළුවක් ටික හරිදෙනවා. ඒකින්ද වැඩි දුර අනුශාසනා සිද්ධ කරන්නේ නැහැ. මේ චාරිත්‍රාක් ඇටියට වචන දෙක තුනක් කතා කරලා හැම දිනාටම පුණ්‍යානුමෝදනා කරලා මේ වැඩේ අපි අවසන් කරමු. දැන් වෙලාව 8යි. ඒ නිසා බුදුහාමුදුරන්ගේ දේශනාව තුළ පැහැදිලි කරලා තියෙන ආකාරයට මුචි බණපදයකින් ඔය ඇත්තන්ගේ ජීවිතය සාර්ථක කරන්නට අවවාදයක් දේශනාවක් සිද්ධ කිරීමට දීර්ඝ වශයෙන් සිද්ධ කරන්නේ නැහැ. මුචි අනුශාසනාවක් සිද්ධ කිරීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. හොඳයි සාදුනාදයක් පවත්වන්න. මීට කලින් මේ අහන පළවෙනි බණ නෙමෙයි. මීට කලින් ඔය ඇත්තු අනන්ත අප්‍රමාණ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරලා තියෙනවා. ඒකින්ද පුරුදුනා නැවත දේශනා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කොහොමද බණ අහන්නේ කියන්නේ. හැබැයි කොච්චර අපි බණ ඇහුවත් පින්වතුනි හරි බණ ඒ පදය තාම අපිට වැටිලා නැහැ. අපිටත් නැහැ. ඔය ඇත්තන්ටත් නැහැ. ඒකනේ අපි තාම මේ විදිහට ඉන්නේ. නැත්තම් මට කාර්යයක් එන්න ඕනේ නැහැනේ බලපිටින්. 이르දි බලෙන් වඩින්න තියෙන්නේ. ඒ බණ ඒ පදය තාම අපිට වැටිලා නැහැ. ඉතින් ඒක අහනකම් ඉපිදි මෙරි මේ සංසාරේ යනවා. ඒකින්ද පින්වතුනි මම දන්නවා මෙතන ඔය ඇත්ත පන්සිල් කියලා දැන් මම තව ටිකකට කලින් සමාදන් කළා. මම කියවන නිසා කියෙව්වා. එච්චරයි නේද? නේද? ඔය පන්සිල් පද පහ දිහා කවුද හරියට දැක්කේ? පාණාතිපාතා කියනකොට ඒකේ තේරුමවත් හිතුවේ නෑනේ අපි. බොරුවක් නේද කරන්නේ බලාගෙන ඉති ඔක්කොම. අපි තව ටික ඉස්සරහට වෙනකොට নমස්කාරෙත් අපිට කියවන්න වෙනවා. ඒ නිසා පින්වතුනි මම යෝජනා කරන්නේ මේ ධර්මය අපි ප්‍රායෝගික කරගන්න ඕනේ. කොච්චර බණ ඇහුවත් වැඩක් නැහැ. ඒ අහසන ධර්මයේ ප්‍රායෝගික නැත්තම් අපේ ජීවිතේට එකතු කරගෙන නැත්තම් ඒ නිසා අවබෝධය ඇති කරගන්න මේ ලැබපු දුර්ලභ වූ මනුෂ්‍යාත්ම භාවය තුල මැරෙන්න කලින් තාම අපි අතපත ගාලා තියෙන පින්වතුනි මේ ත්‍රිපිටකය කියන දෙයින් බිඳුවක්වත් තාම අපිට අතපත ගෑවිලා නැහැ. ඒකින්ද අපි ගොඩාක් පරක්කුයි. ඒ නිසා පින්වතුනි මම යෝජනා කරන්නේ පුළුවන් තරම් බණ අහනවා වගේම ඒව අවබෝධය ඇති කරගන්නවා වගේම ජීවිතයට එකතු කරගන්න. ඒ එකතු කර ගැනීම තුලින් තමයි පින්වතුනි අපිට මේ සංසාර ගමන නිමා කරගන්නට පුළුවන්කමක් තියෙන්නේ. ඒ නිසා අවබෝධයෙන් බණ අහන්න.
මේ බණ අහන පළවෙනි අවස්ථාව නෙමෙයි. ඒ නිසා ඔය ඇත්තන්ට අවබෝධය තියෙනවා. ඒ නිසා පින්වතුනි ඒ කාරණාවන් පිළිබඳව හැමදෙනාම හොඳට අවබෝධයෙන් යුතුව ධර්ම ශ්‍රවණය කරන්න කියන කාරණාව පැහැදිලි කරනවා. හොඳයි. සාදුනාදයෙන් පවත්වන්න. පින්වතුනි මංගල ධර්ම දේශනාව නිසා බුදුහාමුදුරන්ගේම පළවෙනි ධර්ම දේශනාව වෙච්ච ධම්සප්පවතුන් සූත්‍රයෙන්ම අනුශාසනාවක් සිද්ධ කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මම මාතෘකාව හැටියට යොදාගත්තේ පින්වතුනි සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. මේ ගාථාව පේලි හතරක් වුණාට පින්වතුනි මේ පේලි හතර තුන බණ හතරක් තියෙනවා. ඒ හතරම කෙටියෙන් ඔය ඇත්තන්ට පැහැදිලි කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. පින්වතුනි අපි මේ ජීවිතේ ජීවත් කරනකොට අවබෝධයෙන් ඉන්නට ඕනි ෂණයෙන් වෙනස් වෙනවා කියන එක. දැන් දහසක් බලාපොරොත්තු තියාගෙන අපි මේ වැඩේට එකතු වුණා. කිසිම කෙනෙක් හිතුවද කරන්ට් එක යයි කියලා? හිතුවද? ඉතින් එහෙම නොවෙනවා නම් බුදුහාමුදුරන්ගේ ධර්මයේ බොරුනේ. අපි හිතන පතන දේවල් වෙන්නේ නැහැ. ඒක තමයි කවුරුත් හිතුවද මේ පට්ට ඉඩෝර බලපිටි රත්නපුරට එනකොට වහින. ඇයි? අපි හිතන විදිහට පින්වතුනි මේ ලෝකෙ හැදිලා නැහැ. අපි කවුරුත් හිතුවද මේ කොරෝනා කියන වසංගතයක් එයි කියලා? නැහැ. නමුත් මුළු ලෝකයක්ම වෙලාගෙන මේ කොරෝනා කියලා වසංගතයක් තාමත් අලුත් ප්‍රභේද තුලින් පැතිරෙනවා. ඒ නිසා පින්වතුනි අවබෝධයෙන් ඉන්න අපි බලාපොරොත්තු වෙන විදියට හැම දෙයක්ම සිද්ධ වෙන්නේ නැහැ මේ ලෝකෙ. අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. අපි හිතාගෙන ඉන්න, අපි ටාගට් කරගෙන ඉන්න, අපි බලාපොරොත්තුෙන් ඉන්න ඒ කිසිම දෙයක් ඒ විදියට සිද්ධ වෙන්නේ නැහැ. එහෙම වෙනවා නම් බුදුහාඳුරන්ගේ ධර්මයේ බොරු වෙන්නේ නැහැ. බුදුහාඳුරන්ගේ දේශනාව තුළ තියෙන්නේ අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. අපි මහා බලාපොරොත්තු ගොඩාක් හිතේ තියාගෙන ඉන්න. පින්වතුනි ඒ කිසිම දෙයක් ඒ විදිහට සිද්ධ වෙන්නේ නැහැ. ඒ පිළිබඳව අවබෝධයෙන් ඉන්න ඕනේ. එහෙම නැති වුණොත් එතනත් ඇති වෙන්නේ දුකක්. මොකද අපේ බලාපොරොත්තුව වෙනස් වීම තුළ එතනත් දුකක් ඇති වෙනවා. ඒ නිසා පින්වතුනි හොඳට මතක තියාගන්න මේ අනිත්‍ය පිළිබඳව මේ වෙනස් වීම පිළිබඳව අපි අවබෝධයෙන් ඉන්න ඕනේ. දැන් මට මතකයි මම මහානෙට ගිය අවුරුදු 12. එතකොට මම යද්දි මේ විදිය නෙමෙයිනේ නේද? දැන් මට මේ ගෙදර ආයේ මට මතක හැටියට අවුරුදු 2කට විතර පස්සේ ගෙදර ඉන්නේ. එතකොට එදා හිටපු කෙනයි අද ඉන්න මමයි වෙනස්. දැන් අවුරුදු 20ක්. හිතා ගන්නත් බෑ සමාජලට මම උන් රැයට කල්පනා කරනවා දීහම්තුනේ අවුරුදු 20ක් ගිහිල්ලා නේද කියලා. ඉතින් තව ඉස්සරහට දැන් විභාග පටික ඉවරුනාට පස්සේ තනියෙන් ජීවත් වෙන්න එපා. ලේසි නෑ. ඒ නිසා මේ ගෙවන තප්පරයක් පාසා පින්වතුනි අපි වයසට යනවා වගේම අපි හිතන්න ඕනේ මරණය කියන මේ දෙයටත් අපි ලං වෙනවා කියන එක. එතකොට කල්පනා වෙනකොට ඇත්තටම දුකයි අනේ දෙයිනේ තව ටික කාලෙකින් මැරිලා යන්න එපා. මොනවද කරේ? මොනවද කරලා තියෙන්නේ? එහෙම මතක් වෙනකොට පුදුම සංවේගයක් ඇති වෙනවා. ඔය ඇත්තන්ගේ ජීවිතේ ඔය නිදහසේ ඉන්න වෙලාවක හිතලා බලන්නකො ජීවිතේ මොනවද කරලා තියෙන්නේ කියලා. මේ ලැබපු දුර්ලභ ජීවිතේ අටමහා පින්කම් කරපු අය මෙතන ඉන්නවද? නැහැ. කඩන ජීවර පූජාවක් කරපු අය මෙතන ඉන්නවද? ඒක නම් ඇති. අෂ්ට පරිස්කාරයක් පූජා කරපු අය මෙතන ඉන්නවද? ඇති. ආවාස මන්දිරය සකස් කරලා පූජා කරපු අය ඉන්නවද? වැසිකිලි කැසිකිලි හදලා පූජා කරපු අය ඉන්නවද? ධර්ම පොත්පත් ලියලා පූජා කරපු අය ඉන්නවද? එහෙමයි අඩුයි. ඉතින් මේ දේවල් නොකර කොහොමද පින්වතුනි අපි සසර ජයගන්නේ? ඒ නිසා මම යෝජනා කරන්නේ පුළුවන් තරම් උත්සාහ කරන්න පින්වතුනි මේ ආත්මෙදිම
මේ හැම දෙයක්ම කෙලවර කරන්න. ටිකෙන් ටික අතහරින්න පුරුදු වෙන්න. ඒ වගේම තමයි අවබෝධයෙන් ඉන්න මේ මොන විදියට හිටියත් ඒ හැම දෙයක්ම වෙනස් වෙනවා කියන එක. ඒක අපි අවබෝධයෙන් යුතුව කටයුතු සිද්ධ කරන්නට ඕනේ. හොඳයි සාදුනාදයක් පවත්වන්න. මේ නිදිමතයිද? නිකන් නැලවෙලා වගේ නේද? හයියෙන් සාදුනාදයක් පවත්වන්න. මේක හරියන්නේ නැහැ. දැන් මම ප්‍රශ්න අහනවා උත්තර දෙන්න වෙයි. හැමෝම නිදි වගේ මට පේන්නේ. මේ තාම කණ්ඩ දුන්නේ නැහැ නේද කට්ටියට? ඒක තමයි ප්‍රශ්නේ. කන්න ඔය සද්ද ඇහෙනවා එහා පැත්තේ හොඳට සකස් කරනවා. මේ ඒකින්ද හැමෝටම හොඳට සප්පායම් වෙන්න පුළුවන්. ඒ නිසා මේ ඒ ටික ඔක්කොම ලෑස්ති වෙලා තියෙනවා. මේ වැඩේ දැන් හරියට කරන්න ඕනේ. හොඳයි සාදුනාදයක් පවත්වන්න. පින්වතුනි මේ වෙනස් වීම කියන එක. දැන් ඔය අපේ පැත්තේ මේ කොල්ලෝ කෙල්ලන්ට පින්වතුනි මැරෙන්න ලේසි. මෙහි වගේ මුහුදක් මෙහි නෑනේ. මෙහි කෝච්චියන්නෙත් නෑ මුහුදක් ඇත්තේ. මෙහි ගිහිල්ලා අර කළුදොලේ පැන්න කියලා මැරෙනවද නේද? හරියට පැනනොත් මැරෙනවා. නමුත් එහෙ මැරෙන්න ලේසි. කෙල්ල තරහ වෙච්ච ගමන් මොකද කරන්නේ? මුහුද ගිහිල්ලා බලන්න. ලේසි වැඩේ. නැත්තම් කෝච්චිය යනවා නිතරම කෝච්චියකට බෙල්ල තියෙනවා. පින්වතුනි අවබෝධයෙන් ඉන්න ඕනේ හැම දෙයක්ම වෙනස් වෙනවා කියන්නේ. ඒක අවබෝධය නැති වුණොත් හැමදාම අඬන්න වෙනවා. ඇත්තටම කියනවා නම් දැන් මේ ගෙදරින් ඈත් වෙලා ඉන්නේ මම ආම්කොම කතා කරන්න. උදේ හවස අම්මා තාත්තා මතක් වෙනවා. හැබැයි පින්වතුනි එච්චර බැඳීමක් නැහැ ඉස්සර වගේ. ඒක ආම්කොම කියනවා. ඒ මිනිස්සුන්ටත් එහෙම තමයි. අම්මා තාත්තා වුණාට අර බැඳීම දැන් ටිකක් ඈත් වෙලා තියෙනවා. මොකද වස්තුව ගෙදරින් ඉඳ ඒ පාළුව දැන් නැහැ. ඒකින්ද ඔය ඇත්තොත් උත්සාහ කරන්න මේ බැඳීම ටික ටික අඩු කරන්න නැත්නම් හැමදාම අඬන්නේ. අපි යම් කිසි දෙයකට ලං වෙන්න බැඳෙන්න ආදරය කරන්න ඒ තරමට අඬනවා. අපි අම්මට පණ ඇරලා ආදරෙයිනේ. හැබැයි අපිට ඕනි විදිහට පින්වතුනි අම්මා හැමදාම ඉන්නේ නෑනේ අපිත් එක්ක. අම්මා වෙනස් වෙනවා. වෙනස් වෙනවා කියන්නේ අයින් වෙලා යනවා මැරිලා යනවා. හැබැයි අපි අම්මට ආදරේ තරමට අපි අම්මට ලං වෙච්ච තරමට අපි අම්මට සෙනෙහස දක්වන තරමට පින්වතුනි අපිට අඬන්න වෙනවා. තාත්තටත් තියෙනවා. ඒ නිසා මම යෝජනා කරන්නේ අම්මා තාත්තා කියන ගෞරවයේ හිතේ තියාගන්න ඊට වඩා ලං වෙන්න යන්න එපා. එහෙම වුණොත් දරා ගන්න බැරි දුකක් ඇති වෙනවා. ඊට වඩා පින්වතුනි දරුණු දෙයක් තමයි ආදරය කියලා කියන්නේ. අම්මා තාත්තකට තියෙන සෙනෙහස වගේ නෙමෙයි ආදරය කියන්නේ. අම්මා තාත්තා තරහ වුණා කියලා කිසිම කෙනෙක් අහලා තියෙද කෝච්චියට බැලපු එකෙක් ඉන්නවද මෙහි? නෑ. අම්මා තාත්තා තරහ වුණා කියලා මේ මූදේ බැලපු එකෙක් ඉන්නවද? නෑ. මූදේ පනිනවා නම් පනින්නේ කෝච්චියට බෙල්ල තියනවා නම් බෙල්ල තියන්නේ මේ ආදරය නිසා. එතන පින්වතුනි තියෙන්නේ වෙනම දෙයක්. අපි අවබෝධයෙන් ඉන්න ඕනේ හොඳට මතක තියාගන්න මම උදාහරණයක් කියන්නම්. දැන් ඔය තියෙනවනේ ස්කූටර් හොඳට මතක තියාගන්න අපි මේ පන්සලට වෙලා හිටියට මේ සමාජය පිළිබඳව පින්වතුනි හොඳ අවබෝධයක් තියෙනවා. නැත්තම් හරි අමාරුයි මේ බණ කියන්න. විශේෂයෙන් ඒ පැත්තේ බලපිටි ඒ ශෛලියට තමයි ගොඩක් කියන්නේ. ඒක ඉච්චර ගණන් ගන්න එපා. හොඳේ. ඒ පැත්තේ බණ කියන්න ඕනේ ඒ විදිහට. එහෙ පින්වතුනි මම නිදා ගන්නව නෙමෙයි. මෙච්චර කාලයක් ජීවත් වෙච්ච ප්‍රදේශෙනේ. මේ වගේ නෙමෙයි. එහෙ ටිකක් වෙනස්. මූදද්දර හින්දා කොහොමත් මේ හරිම සද්දේ කතා කරන්නේ. ගෑනු පිරිමි කියලා නෑ. පිරිමිට වඩා කොහොමද ගෑනු පොඩ්ඩක් සැරයි. මෙහෙට වඩා. ඒකින්ද ඒ විදිහට ඒ පැත්තේ තමයි පින්වතුනි අනුශාසනා කරන්නේ එහෙම තමයි. මේ සාන්තව මේ යටගිරි දවස බරණැස් නුවර කියලා එහෙම කියලා හරියන්නේ. එහෙම එකක් තියෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න අපි මම දැකලා තියෙනවා. දැන් මේ හිතන්නකෝ ওই ස්කූටර් වල බයික් වල තමයි ගොඩක් ඕක පේන්නේ අපිට.
ඔය ආදරය කරන කාලේ යන ඔය ඒ ජෝඩුව යන විදිය බලන්න බයිසිකලේ දැකලා තියෙනව නේද? කොහොමද යන්නේ? දන්නව ඇතිනේ දැකලා ඇති. බදාගෙන යන්නේ. නේද? ආදරය කරන කාලේ එහෙමයි. හොඳට මතක තියාගන්න පින්වතුනි එක දරුවෙක් හම්බුණාට පස්සේ බලන්න ඒ විදිහට තුරුල් වෙලා යනවද කියලා. යන්නේ නේද? ගෑවෙන්නේවත් පොඩි එකා මැදින් තියෙනවා. ඕකනික ඇත්ත කතාව. ඉතින් හොඳට මතක තියාගන්න හැම දෙයක්ම පින්වතුනි මේ తాවකාලික වින්දනයක් විතරයි. ඊට පස්සේ හැම දෙයක්ම වෙනස් වෙනවා. ඒකනේ ප්‍රශ්නේ. ඔන්න ඕක තේරුම් ගන්න බැරි වුණොත් පින්වතුනි හැමදාම අඬන්න. ඒ නිසා අවබෝධයෙන් ඉන්න අපි මේ ලෝකේ ඇති වෙලා තියෙන සජීවී අජීවී හැම වස්තුවක්ම පින්වතුනි වෙනස් වෙනවා. එක ක්ෂණයක් පාසා වෙනස් වෙනවා. ඒ වෙනස් වීම නිසා පින්වතුනි අපිට දුක ඇති වෙනවා. මේ ගාථාව තුළින් අපිට උගන්වන්නේ බුදුහාමුදුරුවෝ මෙන්න මේ දුක අපි නුවණින් දකින්න ඕන. මොකද්ද දුක? ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අප්පියෙහි සම්පයෝගෝ දුක්ඛෝ, පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ, යං කිච්ඡං නලබති තම්පි දුක්ඛං. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා. ඒ විදිහටයි බුදුහාඳුරේ කියන්නේ මෙන්න මේ දුක පිළිබඳව කලකිරීමක් ඇති වෙනවා නම් පින්වතුනි අන්න ඒ පුද්ගලයා ඒ සමග්ගෝ විසුද්ධියා නිවන් මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. දුක පිළිබඳව කලකිරිලා නැත්තම් අපි ඒ මත්තම නැහි කටයුතු කරනවා නම් අවබෝධයක් නැත්තම් අපි තාම මේ මාර්ගයට වැටිලා නැහැ. ඒ නිසා හොඳට මතක තියාගන්න. හොඳයි සාදුනාදේ පවත්වන්න. මම පුංචි කතාවක් කියන්නම්. මතක තියාගන්න. හොඳයි සාදු කියන්නේ. මතක තියාගන්නත් ඕනි මම අහන අන්තිමේට ඔක්කොම කෙනාගෙන් අහනවා කියන්න පුළුවන් වෙන්නත් ඕන. හොඳයි නැවතත් සාදු කියන්නේ. අපේ බෝසතාණන් වහන්සේ පෙරම් පුරණ කාලේ එක ආත්මික ඉපදුනා පින්වතුනි සාමාන්‍ය ගොවි කුලයක. ගොවි කුලයක ඉපදිලා හිටියේ තාත්තයි බිරිඳයි පොඩි පුතෙකුයි විතරයි. කවුද හිටියේ? තාත්තයි අම්මයි පොඩි එකයි. හොඳට මතක තියාගන්න මේ තාත්තා කියන බෝසතාණන් වහන්සේ මේ ගොවියා උදේ හවස නිතරම කියනවා පින්වතුනි පුතේ ගෑණියේ එහෙන්ටස් කතා කරලා කියනවා මෙහෙමයි කොයි වෙලාවක හරි අපි තුන් දෙනාගෙන් එකෙක් මැරෙනවා. ඒකින්ද ලෑස්ති වෙලා ඉන්න කියලා. නිතරම මේක පින්වතුනි උදේ හවස නිකන් කනවා බොනවා වගේ හැමදාම නිතරම මේක මතක් කරා. පුතේ බිරිඳටත් කියනවා පුතාටත් කියනවා මේ ලෑස්ති වෙලා ඉන්න අපි තුන් දෙනා එකේ කොයි වෙලාවෙ හරි මැරෙනවා. මෙන්න මේක පින්වතුනි භාවනාවක් හැටියට උදේ හවස නිතරම කිව්වා. කවුද කිව්වේ? කවුද කිව්වේ? තාත්තා. කාටද කිව්වේ? බිරිඳටයි පුතාටයි. මොකද්ද කිව්වේ? මැරෙනවා කියලා නිතරම කිව්වා. මේ මරණය කියන එක නිතරම මතක් කළා. කොහොම හරි එක දවසක් පින්වතුනි මේ දෙන්න යනවා ඒ කියන්නේ තාත්තයි පොඩි එකයි යනවා කුඹුරට. කුඹුරට ගිහිල්ලා ඒ කුඹුර කොට ඉන්නකොට පින්වතුනි පොඩි එකා උන්ට ඉතින් කරන්න බෑ එතන වෙන. තාත්තගේ පාළුවට යන්නේ. පොඩි එකා පොඩ්ඩක් මේ කුඹුරෙන් එගොඩට ඇවිල්ලා තනකොළ තියෙන ස්ථානයකට යනවා. මෙතන තියෙනවා පඳුර. මේ පඳුරේ ඉන්නවා පින්වතුනි මහා විශාල සර්පෙක්. කොහොම හරි මේ පඳුර ළඟට වෙලා ඉන්නකොට මේ සෙල්ලම් කර කර ඉන්නකොට පොඩි එකා ඒ පඳුර ඇතුලේ දාපු සර්පෙක් මේ පොඩි එකිනාට දෂ්ට කරනවා පින්වතුනි. මේක දකිනවා මේ ගොවිය. දැකලා දෂ්ට කරපු ගමන් සීමුලා වෙලා වැඩෙනවා. දැක්ක විතරයි දුවලා ළඟට ආවා. ළඟට ඇවිල්ලා බැලුවා කරන්න දෙයක් නැහැ නායකටෙන් සෙම දාලා මේ try කළා. උත්සාහ කළා පුළුවන් ද ජීවිතේ බේර ගන්න කියලා. නමුත්
ජීවිතේ බේර ගන්න ටිකක් බෑ කියලා එයාට හිතිලා කරන්න දෙයක් නැහැනේ. දොස්තරවරු හොයාගෙන යන්න බෑ. ට්‍රීවිල් නැහැනේ ඒ කාලේ නේද? වාහන වෑන් ලොරි බස් නැහැ. ඉතින් මොකද කරේ කරන්න දෙයක් නැහැ. ලොකු හුස්මක් පිට කළා පිටුතුනි. එච්චරම තමයි. ගාලා මුදුරු හුස්මක් ඇදලා පිට කරා. මොකද අර පොඩි එකා මරුණා එතන. හැබැයි එක කඳුලක් පිටුතුනි ඒ තාත්තගේ ඇහෙන් ආවේ නැහැ. මට කියන්න ඕනි හොඳට මතක තියාගන්න බලන්න එතන තියෙන අවබෝධය. මරණගේක විලාප දෙන එක නෙමෙයි පිටුතුනි ඇහෙන්න ඕනි. හැමෝම අවබෝධයෙන් ඉන්න එක. දැන් මම අහලා තියෙනවා ඔය කොළඹ පැත්තේ පිටුතුනි මලගයක් වුණාම මේ කාන්තාව ගෙන්නනවලු අඬන්න. ඇත්ත. ඒ කියන්නේ අපේ මේ උපාසකම්මල මේ අපේ මිනිස්සු බලන්න ඉතින් කොච්චර විකාර දේවල් දොළුට දාගෙන තියෙන්නේ කියලා. මලගයක් වුණාම බෙරිහන් දෙන මේ විලාප දෙන හට ඇහෙන්න ඕනි කියලා හිතන්න. සල්ලි වලට මිනිස්සු එනවලු පිටුතුනි අඬන්න කිසි හේතුවක් නැහැ. දන්නේ නැහැ. ඥාතියෙකුත් නෙමෙයි අඳුරන එකෙකුත් නෙමෙයි අඬනවා. උපාසකම්මලට ඕවා පුළුවන් ඉතින්. පිරිමින්ට බැරුණා ඕන විදිහකට. රඟපාන්න කාන්තාවට. එතකොට ඒ මුදලට පිටුතුනි මේ කොළඹ පැතිවල අඬන්න එනවලු මලගෙවල්වල. ඔය අපේ මිනිස්සු දකින්න විදිහ. එහෙම දෙයක් නැහැ. අඬන්න නැත්තම් නේ හොඳ. එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපි මේ හිතමුකෝ අපේ කවුරු හරි ඥාති කෙනෙක් බැරුණා. ඒ ගෙදර ආවේ අඬන්න නැත්තම් අහල පහල වලට තමයි තියෙන ප්‍රශ්නේ. එහෙම නේද? මම මේ බොරුද කියන්නේ? අහල පහල ඇයිට තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අඬන්න නැති එක. නේද? හිතන්නේ වෙන එකක්. මේ මොකක් මැරෙනකම්ම තමයි හිතලා තියෙන්නේ. නේද? එහෙම නෙමෙයි පින්වතුනි. හොඳට මතක තියාගන්න. අවබෝධයෙන් ඉන්න ඕනේ. මේ මෙතන තියෙන මූණු ටික ඇත්තරම මේ මට නම් කීපයයි මතක. සමහර ඒවා ගිහිල්ලා කියලා කියනවා තාත්තා පොල්ලයක් ගත්තම කියනවා අසවලා ගියා. මම ඉතින් ඔව් හා කියනවා දන්නේ නැහැ. ඥාති හැබැයි. අර ලුකුආච්චිකේකට විතරයි එන්න උනේ. මොකද විභාගයි මේ කටයුතුත් එක්ක ඉතින් එහාම යන්න හරි අමාරුයි. එතකොට මේ මූණු ටික ආය ලැබුණමුත් මං එද්දි තියෙනවද? ඈ නෑනේ. මේව 2 3 වෙලා 4 5 වෙලා ඕව වෙලා ඉතින්. ඒක තමයි වෙනස් වෙනවා කියන එක. මේ මූණු ටික ආයේ මේ විදිහට ලබනවුද්දි දකින්න බෑ පින්වතුනි. එච්චරටම මේ ලෝකෙ වෙනස් වෙනවා. ඒ නිසා අවබෝධයෙන් ඉන්න. එතකොට මට කියන්න ඕනුනේ අර මේ තාත්තගේ ඇහෙන් පින්වතුනි එක කඳුලක් ආවේ නෑ. ඇයි ඒ? අවබෝධයෙන් හිටියේ. නිතරම භාවනාවක් හැටියට කිව්වා. කොයි වෙලාවක හරි අපි 3 දෙනා එකෙක් මැරෙනවා කියලා කිව්වා. ඒක හරියටම හරිනේ. එතනින් ගියා අඳුරන කෙනෙක්. එයාට පණිවිඩයක් දුන්න පින්වතුනි. පිරිතට කියන්න කිව්වා මේ අසවල් ගෙදර පිරිතට කියන්න කිව්වා එක කෑම එකයි සුදු ඇඳගෙන එන්න කියලා කියන්න කියන්නේ. ඇයි එක කෑම එකක් ගේන්නේ? එක කෑම එකක් ගේන්නේ ඇයි? එක්කෙනෙක් අනේ කතා කරන්නකො දෙයියනේ. එක කෑම එකක් ගේන්නේ ඇයි? එක්කෙනෙක් මැරිච්ච නිසා. සුදු ඇඳගෙන ඉන්නේ ඇයි? මල ගෙදරක් නිසා. එතකොට අර අම්මා තේරුම් ගත්තලු පින්වතුනි. එහෙනම් දෙන්නගේ එක්කෙනෙක් මැරිලා. ඒ නිසා එක කෑම එකක් බැඳගෙන ඉතින් ආවලු මේ උඹුරට. ඉස්සර වගේ දැන් තියෙන මේ චාරිත්‍රණෙ පින්වතුනි හැදිච්ච මේ හාමුදුරු වඩම්මලා එහෙම පාංශු වල දෙන්නේ නැහැ. මැරිච්ච ගමන්ම මොන හරි දෙක රිදි කෑල්ල කොතලා අමුසොර වලට ගිහලා දානවා පුච්චලා දානවා. දැන් වගේ දවස් 7ක් තියාගෙන බූරුව ගහගෙන කැරම් ගහගෙන රා කට්ට ගහගෙන කසිප්පු බීගෙන සිගරට් බීගෙන මගුලක්නේ දැන් මලගයක් වුණා. ඉතින් කොච්චර බණ කිව්වත් දෙයි හාමුදුරනේ මේ ටික වෙනස් වෙලා නැහැ නේ තාම. ඉතින් ඇත්තටම ඉතින් හරි අමාරුයි මිනිස්සු හදන්න. ඒක අපි දන්නවා. අර චාරිත්‍රාක් ඇටිලා මේ අනුශාසනාවක් කරනවා විනා අවබෝධයෙන් බණ අහන එක්කෙනෙක් මෙතන ඉන්නවද?
ඔහේ වාඩි වෙලා ඉන්න ඔළුව වහනවා. hina වෙනවා එච්චරයි. මෙතනින් එළියට යද්දි පින්වතුනි කවුද ඕක ඇතුළට දාගෙන යන්නේ? මේ කණෙන් අහනවා මේ කණෙන් පිට කරනවා. ඒ නිසා පින්වතුනි හොඳට මතක තියාගන්න. මේ ගත කරන්නේ අපි හරීම භයානක කාලයක්. මේ කොරෝනා කියන වසංගතයක් ඇවිල්ලා මේ ආර්ථික පැත්තෙන් බිඳුවටම වැටිලා ඉන්නේ. කොහොමද මන්ද අපි ඇත්තට මේ තාත්තා මේ වැඩේ කරන්නේ? පුදුමයි ඉතින්. කොහොම කරනවද කියලා. මේ ඉතින් මටත් මම රස්සාවක් කරන්න දින මටත් මූක් කරන්න බෑ. මම පඩියක් ගන්නෙ නෑනේ. ඉතින් මට පුළුවන් දේ එහි තියෙන ලොකුම දේ ඉතින් මම උස්සගෙන ආවා. මාළු වෙන මොනවා ගේන්න? තෙල් පොල් තියෙන්නේ නෑනේ. පොල් නම් තියෙනවා. පොල් තියෙනවද? ඒ පොලුත් තියෙන ඉතින් පොල් ගා එන්න බෑ ඉතින්. පුළුවන් ටික උස්සගෙන ආවා ඉතින්. ඒ නිසා හොඳට මතක තියාගන්න පින්වතුනි අවබෝධයෙන් ඉන්න. හැම දෙයක්ම වෙනස් වෙනවා. අවබෝධයෙන් හිටියම අපිට දුක අඩුයි. හොඳට හිතන්න මම ආදරය කරන මගේ අම්මා මම ආදරය කරන මගේ තාත්තා කොයි වෙලාවක හරි වෙනස් වෙනවා. එතකොට අඬන්න ඕනේ නෑනේ. ගියාම මැරුණම අවබෝධයෙන් ඉන්න. ඔය gedara උදේ තියෙන අනිත් දේවලුත් එහෙම තමයි. දැන් මේ පීරිසිය මගේද? මගේද මේක? අපේ ගෙදර උනන්නේ මගේ නෙමෙයි. මේක අම්මගේ මේක. අම්මා වෙන්නේ නැති හිත ගාලා ගන්න නැති. මේක බිම වැටුනොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? බින්දෙනවා. මම ඉඳා අවුලක් නැහැ, බනින්නේ නැහැ ඔක. අවුල් නැහැ කියලා කුට්ටි ගස් කළා දාන්න. හැබැයි මේකට ආදරය කරන කෙනා මේක මගේ කියලා අල්ලගත්ත කෙනාට පින්තුනි දුකයි. මට දුක නැහැ. මගේ නෙවෙයි. මම කියන දේ තේරෙනව නේද? මොකක්ද එහෙනම් අපි අයින් කරන්න ඕනේ? මගේ කියන එක. මගේ කියලා අල්ලගත්තොත් ඒ අල්ලගන්න දේ නිසාම අපිට දුකයි. මගේ වුණොත් අපේ වුණොත් දුකම තමයි. දැන් අපි හිතමු දැන් කොළඹ මේ වෙලාවේ අපිට පේනවා මේ මිනිහෙක් බස් එකට හැප්පිලා චොප්පච හොරලා මැරුණා. අපි මේ මල ගෙදරත් යනවා. අපි යන්නවද? ඇයි ඒ? අපේ නෙමෙයි මගේ නේ. දැන් අපි ඔය ඇත්තන්ට වඩා අපි යනවනේ පන්සුගුල වලට බලපිටි. කොහොමත් හතියකට එකක් දෙකට කොහොමත් යනවා. නමුත් අපි හැමදාම ගිහිල්ලා ඔතන අඬන්නේ නැහනේ පිටුතුනි. අර අඬන මිනිසුන්ගේ හිත හැදෙන්න බණක් කියලානවා විනා අපි එතන අඬන්නේ නැහැ. ඇයි ඒ? මගේ නෙමෙයි අපේ නෙමෙයි නිසා. බුදුහාඳුරුත් යසෝදරා දේවිය බදාගෙන හිටියානම් රම්මේසුරම්ම සුභමාලිකා බදාගෙන හිටියානම් පිටුතුනි අදට අපි බුදු කෙනෙක් නැහැ. ඒ නිසා විශ්වයේ විශේෂත්වයන් බිහි වෙන්නේ දක්ෂයෝ බිහි වෙන්නේ අතහැරීම මත. අල්ලගෙන බෑ මේ දේවල් කරන්න. දැන් මෙහෙම ගුලි කරගෙන බලන්න පහසු වේද කියලා? අමාරුයි. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? ටික ටික අතහරින්න. අතහැරියන් පුදුම සැනසෙල්ලක් තියෙනවා. ඔය ගෙවල් දොරවල් වතු පිටියට ගඩම් ඔය තේ කෑලියෙන් බදාගෙන ඉන්න එපා. මරනකොට පෙට්ටියේ පස්සෙන් එන්නේ නැහනේ නේද? ටික ටික අතහරින්න. ඒකට ඔයත් උත්සාහ කරන්න. එහෙම නැතුනොත් හැමදාම සතර අපායවල මේ පෙරේත ලෝකවල ගිහිල්ලා මල පෙරේතය වෙනවා අතහරින්න බැරි වුණා. හොඳට මතක තියාගන්න. ඔය බුදුහාඳුරන්ගේ තියෙනවා බුද්ධගණිකායේ පේතවත්තු කියලා. මේ ගොඩාක් මේකේ තියෙන්නේ සරියුත් මහ රහතන් වහන්සේගේ මේ මුගලන් මහ රහතන් වහන්සේගේ දේශනා. මොකද මුගලන් හාමුදුරු 이르දි බලයෙන් අපායට එහෙම වැඩම කරනවානේ. ඒ විස්තර ගොඩාක් තියෙනවා ඒකේ. හොඳට මතක තියාගන්න පින්වතුනි අතහරින්න නැතුව ලෝභකමෙන් මැරුණොත් අනිවාර්යෙන් මල පෙරේතෙක් තමයි. ඇත්තටම මම කියන්න ඕනේ මම අපේ පන්සලේ මේ බාත්රූම් එකේ ඉන්නවා ගෙම්බෙක්. මේ ඇත්තම කතාව. ඌ මම මේ නානින්දා මේ සබන් ගියුත්තේ මැරෙයි කියලා මං එළියටත් දැම්මා. කොච්චර දැම්මත් පින්වතුනි ඌ එතනමනේ. මං හිතන්නේ මේ පන්සලේ ඉතුරුක හාමුදුරුවෝගෙන්ද මන් දන්නේ අපත් වෙලා ඇවිල්ලා තියෙන්නේ. නැත්තම් ඥාතියිද දන්නේත් නැහැ. එහෙම තියෙනවා. ඒ කියන්නේ ආසාවෙන් මැරුණොත් බහිරව වෙලා හරි එනවා පින්වතුනි. දැන් මේක අපේ ගෙදර නෑ නේද? ගෙම්බෝ ඕවගේ සත්තු ඉන්නවා පින්වතුනි. කබඩ් ඇස්සේ ඉන්න හූනෝ එහෙම. මම කියනවට ගෙම්බෙක් එහෙම ඉන්නවා නම් ගෙවල් වල මුළු වල
තීන්ත ටිකක් ගන්නකො පිටේ ගාල්ලට ගිහිල්ලා දාන්න. ඌ එනවා. එහෙම දෙයක් තියෙනවා. මේක අතහරින්න හරි අමාරුයි. මේ දසමාසයක් උසේ තියාගෙන බඩවැල කඩාගෙන ලීකිර කරලා පොලක් දීලා කොහොමද හරින්න? මේක ලේසි වැඩක් නෙමෙයි පිටුතුනේ. හිතන්න එපා පහසු වැඩක් කියලා. මැරෙන හැමෝම පුදුම වේදනාවෙන් මැරෙන්නේ. ඒ පපුව හිර වෙන එක නෙමෙයි පිටුතුනේ වැඩේ. මේක අතහරින එක. කොහොම අතහරින්නද? වතු පිටි ඉඩකඩම් මතක් වෙනවා. දරුමල්ල මතක් වෙනවා. උන්ට කරන්න තව බලාපොරොත්තු ලෝකයක් නේ අම්මලාට තියෙන්නේ. ඒ නිසා පිටුතුනේ අතහරින්න. එහෙම නැතුව බෑ. අතහැරියාම පුදුම සැනසෙල්ල. මම මේ කියන්නේ මෙතන ඉන්න කවුරුත් හෙට මේ තරුමල්ල දාලා මේ කැලේ යන්න එපා මේ භාවනා කරන්න. ඒක නෙමෙයි මම කියන්නේ. අවබෝධයෙන් ඉන්න. අතහරින්න බලාගෙන ඉන්න. එතකොට අපිට දුක අඩුයි. මම ඔයයන්ට පුංචි මේ කවි පන්තියක තිබ්බ කාරණාවක් පැහැදිලි කරන්නම්. මේ කොච්චරනම් අපේ මිනිස්සු අල්ලගෙන ඉන්නවද කියන. ඔයයන්ට විතරක් නෙමෙයි හාමුදුරුවෝ. එක ගමකට එනවලු පින්තුනේ මේකත් කතාවක්. කතා අහන්න උපාසකම්මල කැමතිනේ නේද? ඒකින්ද තවත් කතාවක් කියන්න. හොඳයි. සාදුනාදයක් පවත්වන්න. මේ අවංකවම කියනවා නම් මම දන්නවා දැන් අමාරුයි කියන. මේ අර අච්චර බලපිරි ඉඳන් කිලෝමීටර් 150ක් විතර මේ ඇවිල්ලා පොන්දත් රිදෙනවා. දැන් අවුරුද්දක්ම ටිකක් හොඳයි. ගෙදර මිනිස්සු ඉන්නේ ඉඳ. දැක්කම මේ එච්චර දුර ඉඳන් ඇවිල්ලා ඔය ඇත්ත මාස ගාණක් ඉඳන් ලැහැත්ති වෙලා විනාඩි 10 15 මේක ඉවර කරන්න බෑනේ නේද? නිදි මරාගෙන හරි අද මේක අහන්න වෙනවා. එළි වෙනකන් කියනවා කරන්න දෙයක් නැහැ. 365 දවසෙන් මේ බුදිය ගත්තා මදෑවේ. අද හැරලා කරන්න දෙයක් නැහැ. හොඳයි. සාදුනාදයක් පවත්වන්න. පින්වතුනි මේක කවි පන්තියක තිබ්බ කතාවක්. එක ගමකට එනවලු පින්වතුනි කවුරුත්ම දන්නේ නැති පුද්ගලයෙක්. නාදුනන කෙනෙක් එනවලු. ඒ කියන්නේ ඥාතිකමක් නැහැ, අඳුරන අසල්වැසි කිසිම සම්බන්ධයක් නැති කෙනෙක් මේ ගමට එනවා. අපි හිතමු හෙට්ටිකන්දට ආවා කියලා. පන්සලට එනවා. අපි එහෙම කතාවු. එතකොට ලේසියිනේ වැඩේ. පන්සලට එනවා කවුරුත්ම දන්නේ නැහැ මේ ඔය තූතුකුඩි එකෙක් එනවා. ඇවිල්ලා නායක හාමුදුරන්ට කියනවා හාමුදුරුවනේ මේ මම මේ ඒ කවියේ තිබ්බ දේ ඔයත්තන්ට මේ උදාහරණයෙන් කතාවක් හැටියට කියලා දෙන්නේ හොඳට තේරුම් ගන්න. හොඳයි. සාදුනාදයක් පවත්වන්න. මොකද්ද දැන් කතාවේ මුල ගමක් තියෙනවා. ඒ ගමට නාදුනන කෙනෙක් එනවා. ඇවිල්ලා කියනවා පින්වතුනි නායක හාමුදුරුව හම්බෙලා කියනවා හාමුදුරුවනේ මම අසවල් ප්‍රදේශේ ඉඳන් ආවේ. මාතේ තියෙනවා 10ක්. ඒ කියන්නේ අවස්ථා 10ක් තියෙනවා 10 දෙනෙක්ට විතරක් දෙන්න පුළුවන්. ඒ අවස්ථාව තමයි පින්වතුනි නිවන් දකින්න එක. මේක හරි මනක් කල්පිතයි. ආතපූතයක් වුණාට පුදුම කවි කතාවක් වුණාට පින්වතුනි පුදුම ආදර්ශයක් දෙන දෙයක්. නිවන් සම්පත් එහෙම කාට තෑගි වශයෙන් දෙන්න උපාධියක් නෙවෙයි මේක නේද? මෙයා ඇවිල්ලා කියනවා නිවන් සම්පත් ලබා ගන්න කැමති 10 දෙනෙක් නිවන් දකින්න කැමති 10 දෙනෙක්ට අවස්ථාව මම දෙනවා කියලා කියනවා. සාදුනාදයක් පවත්වන්න. දැන් මෙතන ඉඳන් නිදාගත්තොත් විතරයි මම සාදු කියන්නේ. එතකොට බලමු අපි අන්තිමට ගණන් කරලා බලමු මෙතන ඉන්න කී දෙනෙක් නිදිද කියලා. හරිද? එහෙනම් ඒ වැඩේ ආරම්භ කරමු. නිදාගත්තොත් මම සාදුනාදයක් පවත්වන්න කියනවා. අන්තිමට මට ගණන් කරලා කියන්න. මේක ඔන්ලයින් channel එකට යනවා හොඳේ. ඒ නිසා මේ ගමේ නම්බුව කැත කරන්න එපා. මේ ඒ නිසා නිදා ගන්න නැතුව මේ වැඩසටහනට අපි එකතු වෙමු. හොඳයි. සාදුනාදයක් පවත්වන්න. මේ ඇත්තටම මේ හැමදේම කියන්නේ මොන හරි මේ ඇත්ත දෙක හැරගෙන මොන හරි දෙයක් කියලා දෙන්න නැත්තම් ඔය කියාගෙන ගියා කියලා වැඩක් නැහැ පිටුතුනි. මොකද මේ සමාජයේ හැටියට මේ ඒ තැනට ගැළපෙන විදිහටයි බණ කියන්නේ. නැත්තම් මට පුළුවන් සද්ද නැතුව ඇස් දෙක පියාගෙන වටාත් වෙනුත් මෙහෙම වහගෙන මොන හරි ඔය සූත්‍රයක් කියවලා යන්න පුළුවන්. ඇති වැඩක් තියෙනවා. මේක විහිළුවෙන් හරි මොන හරි
ලෝකේ තියෙන කතන්දරයක් කියලා හරි උදාහරණයක් කියලා හරි සාදු කියන්න කියලා හරි මේ මෙච්චර දඟලන්නේ මොන හරි දෙයක් කියලා දෙන්න. ඒ නිසා ඒ කාරණාව අවබෝධයෙන් කටයුතු සිදු කරන්න. මේ ගමට ඇවිල්ලා මේ මිනිස්සයා කියනවා පෙන්වතුනි නිවන් දකින්නට කැමති 10 දෙනෙක් මට හොයලා දෙන්න නායක හඳුනන්නේ කියලා. නායක හඳුන මොකද්ද කරන්නේ? ටග්ගාලා පුදුම අවස්ථාවක් නේ. අවස්ථාව හැරන්නේ පට ගාලා ඊට අඬබෙරේ මේ ගන්ටාරේ ගහලා දායක සභාව රැස් කරනවා. දායක සභාව රැස් කරලා අපි හිතමු 500ක් හිටියා කියලා. නෑ 1000ක් ඉන්නවා කියමු. මේ 1000ක් ඉන්නවා. 1000ක් විතර ඉන්නව නේද? පොඩි අයව ඔක්කොම අරන් අපි හිතමු 1000යි. 1000ම කැඩුව පින්වතුනි පේලි 10කට. පේලි 10කට කඩලා හැබැයි නීතියක් දැම්මා එක පේලියකින් එක්කෙනයි තෝරගන්නේ. 990කටම අවස්ථාවක් නැහැ. 10 දෙනෙක් තෝරගන්නේ හැමෝටම දෙන්නේ අවස්ථාව. මොකද්ද කරන්නේ? දැන් මම කියපුව ආය අහනවා හොඳේ. කී දෙනෙක් එකතු කරාද? 1000ක් එකතු කරා. අවස්ථාව කී දෙනෙක්ට දෙනවද? 10 දෙනෙක්ට දෙනවා. ඒකින්ද පහසුවට පේලි 10ක් ගෙවුවා. දැන් මේ මිනිස්සේ ඇවිල්ලා පින්වතුනි අහනවලු දැන් උපාසකම්මා කෙනෙක් ඉන්නවලු ඉස්සරහා. ඔබතුමිය කැමතිද නිවන් දකින්න? ගත්කටම ගෝලු හාමුදුරුවනේ මේ මහත්තයා මේ මගේ ලොකු දුව කැම්පස් එකේ ගිහුවලු. ලොකු දුව උපාධිය කරලා ඉවර වෙලා ඒකි බඳිනකම් ඊට පස්සේ මම එන්නම් කිව්වා. ඔන්න බලන්න කියපු කතාව. ලොකු දුව කැම්පස් එකේ කිව්වා ඒකේ උපාධිය කරලා ඉවර වෙලා කසාද බැඳලා ඒකෙවත් දීලා මං එන්නම් කියලා කිව්වා. මේ උපාසකම් කරන්න දෙයක් නැහැ. එයාගේ අවස්ථාව නැති වුණා. තව කෙනෙක් ළඟට ගියා. මෙයා කිව්වලු මේ මහත්තයා අපේ ගෙදර තාම භාගයට හදලා තියෙන්නේ. ඒ වැඩ ටිකත් ඉවර කළා මං එන්නම් කිව්වා. හොඳට මතක තියාගන්න ගොඩාක් තියෙනවා. මේ 1000න් පින්වතුනි කී දෙනෙක් හිටියා කියලා හිතනවද? එක්කෙනෙක්වත් නැහැ පින්වතුනි. ඇත්තටම කැමතිද මෙතන කවුරු දැන් නිවන් දකින්න? මන් දෙන්න. කවුද කැමති? කවුරුත් කැමති වෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. මේ 1000ගෙන්ම අහනවා පින්වතුනි මේ ප්‍රශ්නේ. පේලි 10න් එක්කෙනෙක්වත් නැහැ පින්වතුනි නිවන් දකින්න කැමති. ඔක්කොම මේ දරුවන්ගේ වැඩ. ඊට පස්සේ පිරිතගේ වැඩ. ස්වාමියාගේ වැඩ. ගෙදර වැඩ. ඉස්සරහට කරන්න තියෙන වැඩ. මේ ඔක්කොම බදාගෙන ඉන්නවා මිසක් නිවන් දකින්න කල්පනාවක් නැහැ. එතකොට ওই උපාසකම් වල පොය දාසවල කදබඩු උස්සගෙන මොකටද යන්නේ පන්සල්? මේක අර්ථයක් ඇති වැඩක් කරන්න පිටුතුනේ. අතහරින්න බැරුව මොන දේ කරලත් වැඩක් නැහැ. අතහරින්න පුළුවන් එහෙම ශක්තියක් අපේ හිතේ තියෙන්න ඕන. බලන්නකො යසෝදරා දේවිය. ඒ තරම් අතහැරීමක්. තමන්ගේ ස්වාමියා මේ හොඳට මතක තියාගන්න සංසාරේදී යසෝදරා දේවිය කියන්නේ පින්වතුනි මේ ශාසන ඉතිහාසයේ මහා ශ්‍රේෂ්ඨම කාන්තාව. එතුමිය දන්නවා කොයි වෙලාවක හරි බෝසතාණන් වහන්සේ වෙනුවෙන් හැමදේම එයා දන්නවා මාවත් විකුණලා හරි මෙයා දාන පාරමිතාව සම්පූර්ණ කරනවා කියලා. අර වෙස්සන්තර ආත්මභාවයේදී අඹුව දරුවෝ රට රාජ්‍යයක් දන් දුන්නනේ. කිසිම තැනක පින්වතුනි වෛරයක් ඇති කරගත්තේ නැහැ. අන්න ශ්‍රේෂ්ඨ කාන්තාව. බලන්නකො අතහැරීම. අත ඉන්න ගෑණි මිනිහා දාලා ගියාම කොහොමද? පොල් ගහනවා තමන් දේවාලේ ගිහිල්ලා. ඊට පස්සේ අර කොයි සීනිගම ගිහිල්ලා පිරිසඹරනවා. හැදි ගෑවිලා යන්නමනේ කතා කරන්නේ නේද? එතන අතහැරීමක් නැහැ පින්වතුනි. ඒ නිසා ශක්තිමත් වෙන්න තනියෙන් නැගිටින්න. තනියමයි ඉපදුනේ, තනියමයි මැරෙන්නේ. ඒ නිසා ශක්තිමත්ව ගොඩ නැගෙන්න ශක්තිමත් මිනිසෙක් වෙන්න. අත ඕනි වෙලාවක අතහරින්න පුරුදු වෙන්න. අමාරුයි තමයි. පුළුවන් විදිහට තියෙන විදිහට අතහරින්න. දවසට පින්වතුනි අපිට පුළුවන්
කනකොට කාලා ඉතුරු වෙන මාළු කට්ට සතෙකුට දෙන එක නෙමෙයි. කන්න කලින් අපිට බැරිද බත් කටක් සතෙකුට දන් දෙන්න? ඒවා මහා පිංකම්. කාලේ ඉතුරුනාම අර මස් කට්ට කන්න බැරි හින්දා සතෙකුට දෙන එක නෙමෙයි මම කියන්නේ. කන්න කලින් බත් සරඬුවක් දන් දෙන්න පුළුවන් නම් ඒක කොච්චර පිනක්ද? ඒකින්ද පින්තුනේ අතහරින්න පුරුදු වෙන්න. අතහරින්න පුළුවන් නම් අපිට දුක අඩු වෙනවා. අන්න ඒකයි බුදුහාඳුරු අපිට කිව්වේ දුක පිළිබඳව අවබෝධයක් තියෙනවා නම් පින්තුනේ ඒ පුද්ගලයා ඒ සමග්ගෝ විසුද්ධියා නිවන් මාර්ගයටපත් වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. දුක පිළිබඳව අවබෝධයක් තියෙනුනි වගේම දුක පිළිබඳව කලකිරෙච්ච පුද්ගලයෙක් බවට පත් වෙනවා. අර කතාවේ අන්තිමේට තියෙනවා පින්තුනේ දැන් 1000ක්ම නැහැනේ එක්කෙනෙක්වත් නැහැනේ. මේ මිනිසයා එනවා හාමුදුරු ළඟට. හාමුදුරු ළඟට ඇවිල්ලා අහනවා හාමුදුරු එන ඔබ වහන්සේ වඩිමු. හාමුදුරු කිව්වේ දෙය මොකද්ද? උපාසක මහත්තයා මගේ ගෝලයේ කැම්පස් එකේ ඉන්නවා. පන්සල වටේ තාප්පේ ගහන්නක් තියෙනවා. තව පන්සලේ මේ තුම්බෝදේ කටයුතු තියෙනවා. ඒ නිසා ඒ ටිකත් ඉවර කරලා මාත් දෙන්න කිව්වා. එන්න හාමුදුරු කිව්වේ. ඉතින් ගිහි පැවිදි කියලා වෙනසක් නැහැ. හැමෝම මොකද කරලා තියෙන්නේ? මේක අල්ලගෙන ඉන්න එක විතරයි. මේක අතහරින්න තරමට පුදුම සැනසෙල්ලක් තියෙනවා. ඒ නිසා මම යෝජනා කරන්නේ නැත්තන්ට පුළුවන් තරම් උත්සාහ කරන්න ටිකෙන් ටික අතහරින්න. ටිකෙන් ටික අතහරින්න උත්සාහ කරන්න. එහෙම නැතුව කවදාකවත් මේ සසරෙන් ගොඩ එන්න බෑ. ටිකෙන් ටික අතහරින්න. එකපාර අමාරුයි තමයි. එතකොට මේ දුක කියන දේ අපේ දුක කියන දේ දැනෙන ප්‍රමාණය අඩු වෙනවා පින්තුනේ අතහරින්න පුළුවන්. ඒ නිසා ඒ කරුණ ටික හැමදෙනාම ඔළුවට දාගන්න. අවබෝධය ඇති කරගන්න කියන කාරණාව සිහිපත් කරමින් අවසාන කාරණාව හැටියට තව පුංචි වෙලාවක් අරගෙන පුංචි කාරණාවක් සිහිපත් කරලා අපි මේ පින්කම අවසන් කරනවා. හැමෝටම පුණ්‍යානුමෝදනා කරනවා. ස්තුති කතාව පුණ්‍යානුමෝදනාත්මක ස්තුති කතාව කළා අපි මේක පින්කම අවසන් කරමු මේ වැඩේ. හොඳයි. සාදුනාදයක් පවත්වන්න. ඒ නිසා පින්තුනේ හැමෝම අවබෝධයෙන් ඉන්න. මේ අතහැරීම පුරුදු පුහුණු කරලා අපිට පුළුවන් නම් දුක පිළිබඳ මේ දුක කියන දේ අවබෝධයෙන් කටයුතු සිද්ධ කරන්න. අන්න ඒ පුද්ගලයා තමයි පින්තුනේ තිනපු පුද්ගලයෙක් බවට පත් වෙන්නේ. නැත්නම් අපි හැමදාම පරාදම තමයි. ඒ නිසා ටිකෙන් ටික හරි අතහරින්න පුරුදු වෙන්න කියන කාරණාව සිහිපත් කරනවා. ඒ නිසා මට ඔයයන්ට පැහැදිලි කරන්න තව කාරණාවක් තියෙනවා. ඒ තමයි පින්වතුනි හොඳට මතක තියාගන්න. දැන් අපි මම මුලිනුත් කිව්වනේ අපි මේ අහන පළවෙනි බණ නෙමෙයි. මේ පළවෙනි අනුශාසනාව නෙමෙයි. නමුත් පින්වතුනි ඇයි අපි රහත් වෙන්නේ නැති? මෙතන අපි පුංචි ගැටලුවක් තියෙනවා. අපි රහත් වෙන්නේ නැති හේතු මේ ගැන බලාගෙන ගියොත් පින්වතුනි හොඳට කල්පනා කරන්න ඔයත් අහලා තියෙනවා සාසන ඉතිහාසයේ කතන්දර තුල තියෙනවා ඔයත් අහලා තියෙනවද චුල්ලපන්තක කියලා පුංචි හාමුදුරු කෙනෙක් චුල්ලපන්තකයි මහා පන්තකයි කියලා මේ අයියා මල්ලි දෙන්නෙක් හිටියා මේ දෙන්න ටික කතා මම කෙටියෙන්ම කියන්නකො මේ කාරණාව ඉස්මතු කරන්න මේ දෙන්නම මහාන වෙනවා පිටුතුනි බණ අහලා පැහැදිලා මහාන වෙනවා හැබැයි මහා පන්තක කියන්නේ අයියා අයියට හොඳට ඒ වනපොත් කරන ඒවා කටපාඩම් කරන ඒවා පුළුවන් හැබැයි මල්ලි තමයි චුල්ලපන්තක මල්ලිට පිටුතුනි ගාථා පාඩම් හිටින්නේ නැහැ අයියට පාඩම් හිටියට මල්ලිට පාඩම් හිටියේ නැහැ පිටුතුනි එක ගාථාව පිටුතුනි 100 වතාවක් විතර කියනවා ඊට පස්සේ ආයෙ මුල් පදේ කියනකොට අනිත් ටිකම මෙන්න මේ පුංචි හාමුදුරුවෝ මොකද්ද කරේ එපා වුණා ඒ කියන්නේ සිවුර එපා වුණා ඒ සාසනේ ඉන්න බෑ පිටුතුනි කටපාඩම් නැතුව මේ දානේ වලද ඉන්න බෑ කටපාඩම් කරලා ඒ දේවල් සිත වනපොත් කරනවා ඒ අවශ්‍ය ටිකක් තියෙනවා සාමාන්‍ය බණ දහම් පොතේ තමයි පටන් ගන්නෙ ඒක තමයි ගියාම ඔය කුළු ගැටයට දෙන්නේ මුලින් මහාන කරන්න කලින් සාමාන්‍ය බණ දහම් පොත කියලා එකක් තියෙනවා
ඒකෙන් තමයි සම්පූර්ණයෙන්ම කොහොමද හාමුදුරු කෙනෙක් වුණාම දානේවල් දන්නේ. සිවුර පොරවන්නේ. පාරේ යන්නේ ওই හැම දෙයක්ම අපිට කියලා දෙන පොත සාමාන්‍ය ඒක තනිකරම මේ ප්‍රධාන බණවල හතරත් එක්ක පිරිතුත් එක්ක ගොඩාක් දේවල් තියෙනවා. ඒ ඔක්කොම කටපාඩම් තියෙන්න ඕනේ මහාන කරන්න. නැත්තම් මහාන කරන්න බෑ. මොකද මේ ශාසනයේ පැවැත්ම තියෙන්නේ විනය තුලනේ. එතකොට නැත්තම් මේ පොඩු ගැටයක් ගිහිල්ලා බලන්නකෝ. ගෙදර ඉන්න පොඩි එකයි පුංචි හාමුදුරුවෝ කොච්චර වෙනස්ද කියලා. කන දෙන්න එක මේසේ ගෙදර ඉන්න කොල්ලෙකුයි පන්සලේ ඉන්න අවුරුදු ඒ වයසේම පොඩි හාමුදුරු කෙනෙකුයි දානේ වළඳන විදියයි මූ පොඩි එකා කන විදියයි බලන්නකෝ. වෙනසක් තියෙනවා. ඒ විනය හැදෙන්නේ පිටුතුනි ඒ මනපොත් කිරීම තුලින්. කොහොම හරි මේ පොඩි හාමුදුරන්ට එක ගාථාවක් පාඩම් හිටින්නේ. මෙයාට එපා වුණා වැඩි. දැන් අයියත් කිව්වා ඔබ හරියන්නේ නැහැ. ආසෙන් ඔබ ඵලයන් ගෙදර කියලා. හරියන්නේ නැහැ ඉතින් බලපු කඩපාඩම් හිටින්නේ නැහැ. දැන් මිනිහට තවත් එපා. මෙයා කල්පනා කරා මම යනම හොරෙන් කාටවත් කියන්නේ නැතුව අයියටවත් කියන්නේ නැතුව මම හොරෙන් පන්සලෙන් පිටත් වෙලා ගිහලා අම්ම ළඟට යනවා කියලා හිතුවා. මේක දැනුණා පින්වතුනි අපේ බුදුහාමුදුරුවෝ එක දවසක් මේ කරුණා සමාපත්තියට සමයදීලා මේ ලෝදියා බලනකොට බුදුහාමුදුරන්ගේ ඥාණයට දැනුණා පෙනුණා මේ චුල්ලපන්තක පොඩි හාමුදුරුවෝ. පෙරුණාට පස්සේ මොකද්ද කරේ? පන්සලෙන් ගේට්ටුවෙන් පිට වෙනකොටම ගිහිල්ලා අතින් අල්ලගත්තා. අල්ලගෙන පැත්තකට එක්ක ගිහිල්ලා දැන් බුදුහාමුදුරු විස්තරය දන්නවා. ඊට පස්සේ බුදුහාමුදුරන්ට කියනවා අනේ බුදුහාමුදුරනේ මේ මට පාඩම් හිටින්නේ නැහැ. අයියත් මට බැනිනවා. ඒ නිසා මම ගෙදර යනවා කියලා කිව්වා. ඒ පොඩි එකාගේ අතින් අල්ලගෙන ගිහිල්ලා බුදුහාමුදුරුවෝ පැත්තකට කරලා සුදුරෙදි කෑල්ලක් පින්තුනේ මවලා දෙනවා. මේ පුංචි හාමුදුරන්ට අවුරුදු 7යි. අවුරුදු 7 කියන්නේ ඉස්කෝලේ දෙක වසරේ නේද? දෙක වසරේ. ඉස්කෝලේ දෙක වසරේ අවුරුදු 7යි. මේ පොඩි එකාට දෙනවා පින්තුනේ මේ කිසිම දුවිල්ලක් කාටක් නැති සුදුරෙදි කෑල්ල. මේ සුදුරෙදි කෑල්ල දීලා දැන් පොඩි ගානේ හරි හුරතනේ කියනවා රජෝහරණම් කියලා ඔබ ඔබ පිරිමදින්න. ඇඟිල්ලෙන් ඔහොම පොඩි කරන්න මෙහෙම රෙදි කෑල්ල. ඔහොම පොඩි කරන්න කිව්වා ඇඟිල්ලෙන් රජෝහරණම්. මොකක්ද උනේ ටික වෙලාවක් ගියාම? අර පිරිසුදු සුදුරෙද්ද කිලිටි වුණා. ඒ කිලිටි වෙච්ච දේ පිළිබඳව මෙයා දැක්කා. මට බුදුහාමුදුරු ලබලා දුන්නේ පිරිසිදු රෙද්ද. දැන් තියෙන්නේ අපිරිසිදු රෙද්ද. කොහොමද උනේ කියලා එයා නුවණින් හිතුවා. පිටුතුනේ රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. දැන් අපි දන්නේ නැද්ද මේ රෙද්ද පොඩ්ඩක් පොඩි කරාම පිළිටු වෙනවා කියලා? ඈ? දන්නව නේද? ඇයි එන අපි රහත් වෙන්නේ නැත්තේ? ඔන්න ඕකයි ප්‍රශ්නේ. ඕක අපි තේරුම් ගන්න. දැන් අපි ඔය එක පොයින්ට් එකක් එක උදාහරණයක් මම තවත් එකක් කියන්නම්. ඔය ඇත්ත වහලා තිනවා කිසා ගෝතමී. අහලා තිනව නේද එහෙම කෙනෙක්? මේ ගමේ නෑනේ එහෙම කවුරුත් නේද? බුදුහාමුදුරන් කාලේ තමයි මෙයා හිටියේ. කිසා ගෝතමී. මෙයාට පින්වුතුනි පුංචි පැටි මේ බබෙක් හම් පොඩි එකෙක්. මෙයා මේ අතදරුම කාලේ මේ පොඩි එකා මැරුණා පින්වුතුනි. හැබැයි මෙයා මේක විශ්වාස කරේ නැහැ. පුංචි එකා මැරුණාට මෙයාට මේක විශ්වාස නැහැ. අම්මා කෙනෙක් ඉතින්. මෙයා මොකද්ද කරේ? රටේ හැම තැනම ගියා සනීප කරා. ඉතින් දොස්තරවරු බනිනවා. මැරිලා තියෙන්නේ කියලා. ඒත් විශ්වාස කරන්නේ නැහැ. අන්තිමේට පින්වුතුනි කොහොම හරි බුදුහාඳුරු ළඟට ගියා. බුදුහාඳුරු මොකද්ද කිව්වේ? එතුමියගේ හිත රිද්දන්නේ නැතුව ඒක බුදුහාඳුරගේ උපක්‍රමයක්. බලන්න කියපු දේ එතුමියගේ හිතට කිසිම දුකක් දැනෙන්නේ නැතිව කිව්වා කිසා ගෞතමිය දරුවා අරගෙන ගිහිල්ලා මම සනීප කරලා දෙන කිසිම දෙයකට බය වෙන්න එපා. හැබැයි අබ ටිකක් ගෙනත් දෙන්න කියලා කිව්වා. මොනවද ගේන්න කිව්වේ? අබ මිටක්. හැබැයි කිසා ගෞතමිය කිසිම කෙනෙක් නොමල ගේකින් ගේන්න කියලායි කිව්වේ. දැන් හරි සතුටුයි. දැන් කිසා ගෞතමිය හිතුවේ පුළුවන් කියලා මේ වැඩේ කරන්න. අබ ටිකක් දෙන්න බැරි ගියක් නෑනේ.
හරිම සතුටින් දුවලා ගියා අබ ටිකක් හොයාගෙන එන්න. ගෙවල් 100කින් මුළු රජගහ නුවරම පීරුවා. හැබැයි කිසිම ගෙදරක පින්වතුනි අබ දෙන්න තියෙනවා. හැබැයි අබ දෙනකොට අහනවා මේ ගෙදර කවුරු මැරිලා තියෙනවද? එතකොට කියනවා සවලා මැරිලා කියලා. ටික වෙලාවක් යනකොට කිසාන් පුතු මේ කල්පනා කරා දෙන්නේ නැහැ. හැම ගෙදරකටම ගියා කවුරු හරි මැරිලා. එතකොට අපේ ගෙදර ඒ ධර්මතාවයම නේද කියලා අවබෝධය කරගෙන අර පොඩි එක අමුසොනකට ගිහිල්ලා දාලා අන්තිමේට රහත් භාවයට පත් වෙච්ච තෙරණින් වහන්සේ නමක් බවට පත් වුණා. මට කියන්න ඕන උනේ පින්වතුනි අපි දන්නේ නැද්ද මැරෙනවා කියලා? අපි මරණ ගෙවල් ඕනි තරම් සහභාගී වෙලා තියෙනවා. නමුත් අපි මරණය පිළිබඳව අවබෝධය අපිට තිබුණාට අපි රහත් වෙන්නේ නැහැ පින්වතුනි. ඇයි අන්න ඒකයි අපි තේරුම් ගන්න ඕනේ. හේතුව තමයි පින්වතුනි අපි තාම ලෝභකම දුරු කරලා තියෙනවද? නැහැ. ද්වේෂය දුරු කරලා තියෙනවද? නැහැ. මෝඩකම දුරු කරලා තියෙනවද? එතනින් එහාට කතා කරලා වැඩකුත් නැහැ. ඉතින් සංසාරේ පින්වතුනි බුදුහාඳුරෝ තන්නංකර මේදංකර සරණංකර දීපංකර ඔය 28 නමවත් ගෞතම බුදුහාඳුරොත් මතු බුදු වෙන මෛත්‍රී බුදුහාඳුරොත් හම්බුණාට වැඩක් නැත. ඔය සින්දුවක තියෙන්නේ බුදුහාමුදුරුවෝ අපිත් දකින්න නැති බණත් අහන්න නැති ඒකයි. නිවන් දකින්නට පින්මදි වෙන්නේ නැති ඒකයි තාමත් සංසාර. ඉතින් ඇත්තටම ඇත්ත කතාව ඉතින්. අපිත් ඉපදිලා ඉන්නේ නැති බණත් අහන්න නැති. හැබැයි හරි බණ තාම අපිට වැටුනේ නැහැ. එහෙනම් පින්වතුනි මේ පැය ගණන් දේශනා කරන්න ඕනේ නැහැ. මම කියන දේ තේරුණා නේද? එහෙනම් අපි මොකද කරන්න ඕනේ? වීරිය කරන්න ඕනේ පින්වතුනි මේ ආත්මෙන් ටිකක් හරි ලෝභකම දේශයේ මෝඩකම දුරු කරන්න. එච්චර නෙමෙයි අකුසල සිතුවිලි බර ලෝඩ් එකක් තියෙනවා. ඊළඟට කාමරාග රූපරාග පටික කියලා වෙනම කොටසක් තියෙනවා. ඊට පස්සේ කාමච්ඡන්ද තීන මිද්දේ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා ඒ පැත්තෙන් තව තියෙනවා. ලේසි වැඩක් නෙමෙයි. ඉතින් අපි මලප්පහන පූජා කරලා ප්‍රාර්ථනා කරනවා අනේ නිවන් සම්පත් ලැබේවා කියලා. ලැබෙයිද? අමාරුයි. සාරාංශයේ කල්පලක්ෂයක් පෙරම් පුරන පිංගුතුනේ බුදුහාඳුරු කෙනෙක් පහළ වුණේ. ඉතින් අපිට පුළුවන් දෙකාත්මෙන් මේක කරන්න. එහෙම බෑ. පාරමිතාවන් 10ක් තියෙනවා. ඒවා සම්පූර්ණ කරන්න ඕන. දානය, සීලය මේ දේවල්. ඒ නිසා මම කියන්නේ යෝජනා කරන්නේ හැම දෙයක්ම පිටුතුනේ එකපාරම කරන්න බෑ. ටිකෙන් ටික මේ ධර්ම මාර්ගයට ඔය ඇත්ත හිත යොමු කරගන්න. ටිකෙන් ටික අතහරින්න. ටිකෙන් ටික ලෝභකම කියන දේ අතහරින්න උත්සාහ කරන්න. ඊළඟට ද්වේෂය කියන තරහ යන එක අඩු කරන්න උත්සාහ කරන්න. ඊළඟට මෝඩකම දුරු කරන්න උත්සාහ කරන්න. එහෙම වුණාම පිටුතුනේ ඒ සමග්ගෝ විසුද්ධිය අපේ නිවන් මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙච්ච කෙනෙක් වඩපත් වෙනවා. ඒ නිසා වැඩිදුර අනුශාසනා කරන්න කාලේ නැහැ. දැන් 9ක් වෙන්න එනවා. ඒ නිසා දැන් පුණ්‍යානුමෝදනාව සිද්ධ කරලා මේ කටයුතු සිද්ධ කරමු. තව ඉස්සරහට ජීවත් වෙලා ඉන්නවනේ අපි නේද? තව බණක් කියමුකෝ. කොහොමද බලාපොරොත්තුවක් තියෙනවා මේ මහපිරිතක් නැහැ මේ පැතිවල නේද? ලොකුවට මහපිරිතක් කරලා පන්සලේ වුණක් කමන්නේ. අපි එහෙම වැඩසටහනක් ඉස්සරහට කරමු. මොකද හිටි ගන්නෙන් ඉන්නේ මම විතරයි නේද බලපිටියේ. ඇත්තටම ඒක මහා ගැම්මක්. ඒ ගිහිල්ලා ගමේ නම් කියනකොට මට විතර නෙමෙයි ඔය ඇත්තට. මේ ඒ නිසා මේ ඒ ගමේ නම්බුව ඔය ඇත්තෝ රකින්න ඕනේ. ඒ නිසා මේ ධම්මික පැණිය වගේ චාටර් කරගන්නේ නැතුව මේ ගමන මීට වඩා හොඳට යන්න. මීට වඩා මේ රටෙන් එළියට ගිහින් මේ ගමෙන් එළියට ගිහින් වැඩ කරන්නට මේ කෙල්ල කොළු ටික හදෙන්න ඕනේ. මේ ගම ඇතුළෙම මේ ඉඳලා බෑ මේක කරන්න. ලෝකෙ දකින්න මේකෙන් එහාට යනවා. ගමේම කූඩල්ල කකා මේ දලු කඩලා හරියන්නේ නැහැ. ඒක කියන්න ඕනේ. මට ඒක කියන්න අවස්ථාවක් හම්බුනේ නැහැ. හොඳට මතක තියාගන්න. කූඩල්ල කකා මේ ගමේ ඉඳලා ගොඩ යන්න බෑ පිටුතුනේ. මේ තියෙන මේ කාලකන්ණි දේශපාලුවන්ගේ මේ ආර්ථික ක්‍රමෙත් එක්ක ගොඩ යන්න නම් බෑ. දලුකඩ ඇත්තටම දැන් මට අවුරුදු 20යි. මට තේරෙන කාලෙත් ඔය ප්‍රවෘත්ති වලට කියනවා තාමත් අපේ රට දියුණු වෙමින් පවතිනවා කියලා. ඒක අදත් කියනවා.
තව ඉස්සරහට මේ පුංචි આવොත් ලොකු වෙලා කසාද වෙන උන්ගේ පුංචි આવොත් කියන්නේ තාමත් ශ්‍රී ලංකාව දිනුවෙන් පවතින රටක්. ඒ නිසා පින්වතුනි මම ওই කාගම හාමුදුරුවෝ කියන අනුශාසනාවක ඇහුවොත් මේ ලෝකෙ පින්වතුනි කියන්නේ රටවල් 196කින්ද කොහෙද නීචම පහත්ම පින්වතුනි රට හොයන මේ ඔය ඇතු දැනගන්න ඕනේ නීචම පහත්ම රට හොයලා පින්වතුනි ආර්ථික පැත්තේ හැම පැත්තෙම ලංකාව කීයද කියලා දන්නවද 6 වෙනිය කීවෙනියද 6 වෙනිය එතකොට එක නෑ 6 වෙනිය නෙමෙයි 4 වෙනිය එතකොට 100 කීයක් උඩින් ඉන්නවද ඉතින් හිතන්නකො හැබැයි වැඩේ වැරදිලා තියෙනවා අපේ මේ මුළු ලෝකෙම නෑ පින්වතුනි අපේ පාර්ලිමේන්තුව තරම් නීච පාර්ලිමේන්තුව නේද ඒක ඒ පිළිබඳව සමීක්ෂණය කළා නම් අපි අංක 1ට යනවා නේද ඒ නිසා මුදවට මතක තියාගන්න ඇත්තටම පුදුම වේදනාවක් තියෙන්නේ මේ අනිත් පොඩි උන්ගේ අනාගතේ පින්වතුනි මේ මිනිස්සු නැති කරන්නේ ඒ නිසා මේ හොඳට මතක තියාගන්න අපි මෙහෙම විදිහට අපි පට්ට ණයකාරයි මේ ඉපදෙන පොඩි එකෙක් පින්වතුනි ලක්ෂ 4ක් විතර ණයයි මොකද අපිටත් හොරෙන් අපිව විකුණලා තියෙන්නේ මේ කූට දේශපාලක ඒ නිසා ඊළඟ පාරවත් වැඳලා කියන්නම් හොඳ එකෙක් වෙතටපත් කරගන්න කාලකන්ණියෙක් නෙමෙයි නැතිනම් සම්බෝලයවත් මේ දැන් කොරෝනා වලින් නෙමෙයි මම ඔය එක ඇහුවා තව ඉස්සරහට පින්වතුනි මිනිසුන්ට කණ්ඩ නැතුව මැරෙන්නේ දැන් ගෑස් පුපුරනවා ඒ ඇස්සේ බඩු මිල ආකාශ උසට ඒ නිසා පින්වතුනි හොඳට මතක තියාගන්න ඉතාමත්ම අමාරු අපහසු කාලයක තමයි අපි මේ ජීවත් වෙන්නේ. ඒ නිසා මම යෝජනා කරන්නේ මේ ගමේ ඉඳගෙන මේ තේ කෑලි වල ගිහිල්ලා කූඩල්ල කකා ඉඳලා ගමනක් නැහැ. මෙතනින් එහාට ඔළුව දාලා බලන්න ඕනි. ලිඳේ ඉන්න වැඩිය පින්වතුනි දන්නේ නැහනේ. මේ ලෝකේ තියෙන වට ප්‍රමාණය ඌ දන්නේ ලිඳේ ප්‍රමාණය විතරයි. ඔළුවට එළිය දාලා බලන්න ඕනි කොච්චර ලස්සන දේවල් තියෙනවද ලෝකේ කියලා. ඒ නිසා මම යෝජනා කරන්නේ අපේ මේ තරුණයන්ට ටික එළියට ඇවිල්ලා බලන්න රත්නපුරෙන් එහාට යන්නේ නැහනේ අපි අය ඒකනේ ප්‍රශ්නේ. මෙතනින් එහාට ගිහිල්ලා යමක් කරන්න උත්සාහ කරනවා. හැමෝටම මහාන වෙන්න කියනව නෙමෙයි මම. එතනින් එහාට යමක් කරන්න පුළුවන්. ඒ නිසා ඒ ගෞරවය ඒ ගමේ තියෙන ගෞරවය රකින්නට ඔය ඇත්තොත් මාත් එක්කම ඉන්න ඕනේ. ඒකත් කියන්නේ. ඒ නිසා පින්වතුනි ඇත්තටම ඉතින් හරි සතුටුයි වැඩසටහන වලදී වුණත් ගමේ නම කියනවා. එතකොට හැම දෙයකම මූලිකත්වයෙන් හෙට්ටිගන්ධය කියන එක. එතකොට හෙට්ටිගන්ධ තමයි දියුණු මේ ප්‍රසිද්ධ වෙන්නේ. ඒක තමයි යෝනි. මොකද මොකද දැන් Google එකේ සර්ච් කරලා බලන්න හෙට්ටිගන්ධ කියන එක මේ රොස් ගමක් නෙමෙයි. දැන් Google එකට සර්ච් වෙනවා. මේ පාර වුණත් බලන්න පුළුවන්. අන්සර වුණත් බලන්න පුළුවන්. ඒ නිසා හොඳට මතක තියාගන්න පුංචි වට උගන්වන්න පින්වතුනි තේරුම් කරන්න කූඩල්ල කකා දලු කඩන්න නෙමෙයි. හොඳට ඉගෙනගෙන මෙතනින් එහාට ගිහිල්ලා වැඩ කරන්න. ඒ නිසා ඒ කාරණාව අවබෝධය ඇති කරගන්න කියන කාරණාව සිහිපත් කරනවා. ඒ වගේම දැන් පුණ්‍යානුමෝදනාව සිද්ධ කරන්නට ඕනි. විශේෂයෙන්ම ඒ උපසම්පදා පින්කමට මේ ගොඩාක් අයට එන්න උන්නේ නැහැ. තාත්තා අම්මා ආච්චි විතර වස්තුවයි විතරයි යාළුවෝ. ගෙන්න ගන්න බෑ මේ තියෙන මේ තත්ත්වෙත් එක්ක පවුලේම අම්මා තාත්තා විතරයි ගෙන්න ගන්න පුළුවන් කියලා කිව්වා. නමුත් ඒ හැමෝටම විශේෂයෙන් මේ ගමේ ඇත්තන්ට එහෙදිත් අපි ප්‍රාර්ථනා කළා ආශිර්වාද කරා. ඒක දැන් මොකටම කියන්න පුළුවන්. ඒ නිසා හැමෝටම ගොඩාක් පිං හැමෝම උදව් කරලා තිබුණා. හැම පැත්තෙම. ඒ නිසා විශේෂයෙන් මේ පිංකම් සාර්ථකව ඉෂ්ට සිද්ධ කරගන්නට ඔය ඇත්තන්ගේ නොමද සහාය ලැබුණා කියලා මම දන්නවා. ඒ නිසා මේ පින්කම් වලට උදව් උපකාර කරපු හැමෝටම ආශිර්වාද කරන නිදුක් නිරෝගී චිරජීවනයේ කිසිම ලෙඩක් දුකක් කරදරයක් වාදකයක් නැතුව සීලොම කටයුතු සර්වකාරයෙන්ම සාර්ථක කරගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා සාදුනාදයක් පවත්වනවා. ඒ වගේම අපේ නායක හඳුරු බලපිටියේ දැන් හෙට වඩිනම නායක හඳුරු මතක් කරන්න ඕනේ.
ඒ නිසා මේ හැම දිනාටම විශේෂයෙන්ම අපිත් එක්ක සහෝදරය වගේ කටයුතු සිද්ධ කරන අපේ සුගිත හාමුදුරුවෝ වැඩියා සුබෝධි හාමුදුරුවෝ වැඩියා පැය අපි එහෙන් දෙකට විතර පිටත් උනේ පිටුතුනේ කුමාරේ පැය 4කින් 5කින් වගේ මෙහෙට ආවා ඒකත් ලොකු දෙයක් ලොක්කේ ගොඩක් තිබුණා ඒ නිසා අපේ සහෝදර අපේ යාළු කීප දෙනෙකුත් ආවා අපේ විනෝත් අයියයි නිල්සන් අයියයි ඒ හැමෝටම ආශිර්වාද කරනවා ඒ වගේම බලපිටියේ පන්සලේ අපේ නායක හාමුදුරන් වහන්සේ එහෙ දායකයන්වත් මතක් කරන්න ඕනි හැමෝමත් මහන්සි වුණා පින්කමට ඒ නිසා නම් කී නොකී හැමෝටම ඒ පින්කම් වලට උදව් උපකාර කරපු ආවදිය වචනයකින් හරි උදව් කරපු හැමෝටම මේ කරන සියලුම පින්කම් වල ශක්තිය අනුමෝදන් වේවා කියලා සාදුනාදයක් කරනවා. ඒ නිසා හෙට දවසේ අනුශාසනා සිද්ධ වෙන නිසා මම තව අනුශාසනා කරන්න ඕනේ මම දන්නවා දැන් එපා වෙලා තියෙන්නේ කියලා. ඒ නිසා අනුශාසනා අපි අවසන් කරමු. ඒ නිසා හැමෝටම ගොඩක් පින් උදව් කරපු උදව් නොකරපු හැමෝම මතක් කරන්න ඕනේ මේ ඔය කියන හැමෝම ඇවිල්ලා නෑමයි. නෑදෑවුවත් මේ කීප දෙනා ඉන්නෙමයි. කමක් නෑ. ආපු හැමෝටම ගොඩාක් පින්ගේ හැමෝම ආදරයෙන් මතක් කරනවා ගෞරවයෙන් මතක් කරනවා. ඒ නිසා පින්කම් වලට සහභාගී වෙච්ච උදව් උපකාර කරපු එහි බලපිටිය අයත් අනිත් පන්සලේ නෙල්ලිගොඩ දායකයොත් සුබිදාඳුර ඇතුළු බෝධිආඳුර ඇතුළු එයත් විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේ පින්කමට වඩිනකොට උදව් උපකාර කරපු ගොඩාක් ඉන්නවා අපේ නාල්ලන්ට ඒ බලපිටි ගොඩාක් උදව් උපකාර කරන මේ මාළු ටිකේ ඒ කටයුතු වලට ඒ නිසා ඒ හැමෝටම ගොඩාක් පින් අනුමෝදන් කරමින් අපි වැඩසටහන අවසන් කරනවා පින්කම. ඒ නිසා හැමදෙනාම සාධනාවයක් පවත්වනවා. මේ සීලෝම පින්කම් වල ශක්තිය තුලින් විශේෂයෙන්ම මේ පරිලයන්ට දුනා වූ ඇසිරින් නෝනා ඒ ලොකු ආච්චි මේ හරි නැතුනේ කවුද? සොෆියා ආච්චි බේබි නෝනා පාසකම මේ නම් හරි මතක නැහැ. ඒ මතක් වෙන ඔය ඇත්තන්ගේ ඥාතිකම් තියෙන අපේ ඥාතිකම් තියෙන හැමෝටම මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මේ පින්කම් වල සහභාගී වෙච්ච හැමෝටම මේ පින් අනුමෝදන් වේවා. ඇත්තොත් සසර ගතරින් එතර වුතුමු නිවනින් සනසෙත්වා කියලා සාදුනාදයක් පවත්වන්න. මේ පින්කම සාර්ථක වෙච්ච සිද්ධ කරගන්නට සීලෝම ආකාරයෙන් උදව්පකාර කරමු. අපේ සහෝදර හාමුදුරන් වහන්සේලා අපේ අරුණ කොල්ලෝ ටික ඒ හැමෝටම පින් අනුමෝදන් කරනවා ආශිර්වාද කරනවා. ඒ නිසා ඒ හැමෝටම මේ පින්වල ශක්තිය තුලින් නිදුක් නිරෝගී චිරජීවනයේ ආයුරාෝග්‍ය ආදී වාග්ය සම්පත්ව සැලසෙත්වා කියලා සාදුනාදයක් පවත්වනවා. ඒකින්ද දැන් අද 13 නේද? ඊයේ තමයි උපන්දිනේ තිබ්බේ. එතකොට ඒකේ කේක් එක හෙට හැමෝටම දෙනවා. දානෙත් එක්කම කන්න පොණ්ඩත් එක්කම මේ පාටිය තමයි හෙට තියෙන්නේ. ඒකින්ද මේ විදිහටම හෙටත් එන්න. දානෙටත් සහභාගී වෙලා ඒ උපන්දින පාටිය තමයි ඔය දෙන්නේ. ඒ සතුට. ඒ නිසා මේ ගොඩාක් දේවල් තියෙනවා කියන්නේ ඉතින් වෙලා නැහැනේ. මේ මූන් ටික දැක්කම පේනවා හරි බඩගින්න එන්නේ කියලා. ඒකින්ද මේ වැඩසටහන අපි අවසන් කරමු. ඒ නිසා පින්කමට සහභාගී වෙච්ච අනේ අමතක වෙලා ඇති ගොඩක් අය මේ තාත්තගේ පැත්තෙන් අම්මගේ පැත්තෙන් ගොඩාක් අය ඇවිල්ලා ඉන්නවා. ඒ හැමෝටම ආශිර්වාද කරනවා. මේ නමක් ගමක් අමතක වුණොත් මේ සමා වෙන්න කොබින්නවා ගැටලුවක් නැහැ. ඒ නිසා මේ පින්කමට හැම පැත්තකින්ම මේ විශේෂයෙන් මේ පින්කමට එතකොට මේ පින්කම් වල ශක්තිය විශේෂයෙන් මේ රෝගාතුරව කටයුතු සිද්ධ කරන ආදරයට කියන ඒ සුදායියා
මේ ශක්තිය ලැබිලා නිදුක් නිරෝගී ජීවිතය ලැබේවා. විශේෂයෙන්ම මේ කටයුතු සිද්ධ කරන්න මේ ආසන පිළිල කරන්න මේ හැඩ වැඩ කරන්න වර්ණවත් කරන්න හැම දෙයකටම මහන්සි වෙච්ච මම දන්නේ නැහැ ඒ තාත්තා තමයි ඔක්කොම දන්නේ. ඒ නිසා මේ හැමෝටම මේ පින්කම් වලට උදව් උපකාර කරපු හැමෝටම මේ ශක්තිය ලැබේවා. නිදුක් නිරෝගී චිරජීවන ලැබේවා කියලා සාදුනාදයෙන් පවත්වන්න. අපේ ගමේ පන්සලේ නායක හඳුරුත් මතක් කරන්න ඕනේ. මුඩි හඳුරු වැඩ ඉන්නවා. ඒ හඳුරු මහන්සේලාටත් නිදුක් නිරෝගී චිරජීවණයෙන් සීලුම කටයුතු සරපකාරක සාර්ථක කරගෙන විශේෂයෙන් නිරෝගී සම්පන්නිය ඇතිව කටයුතු සිද්ධ කරන්න ශක්තිය ලැබේවා. විශේෂයෙන් ප්‍රාර්ථනා කරන්න මේ කොරෝනා ආදී වසංගතයන් තුලින් ආරක්ෂා වෙලා කටයුතු සිද්ධ කරන්න. ඒ වගේම ඊළඟට මේ ලැබුවා වූ 2022 අලුත් අවුරුද්ද හැම දිනාටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන වාසනාවන්ත සුබ නව වසරක් කරගන්නට ආශිර්වාද කරනවා. ඒ නිසා මේ සීලුම පින්කම් වල ශක්තිය සහ දෙවියන්ගේ ආශිර්වාදය තුලින් ඔයත්න්ගේ සීලුම කටයුතු සරපකාරව සාර්ථක වේවා. දෙවියොත්තුම නිවනින් සනසෙත්වා කියලා සාදුනාදය පවත්වමි. අපි පින් අනුමෝදන් කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති. හැමදිනම ප්‍රාර්ථනා කරන්නේ මේ ආත්මෙදි මාර්ගඵලයකට පත්වන්නට වාසනාව ලැබුණොත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉපදිලා ඒ බුදුහාමුදුරු ප්‍රදාන ලක්ෂ ගණන් මහරහතන් වහන්සේලාට චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පස කියන සිව්පස දානින් උපස්ථාන කරලා ඒ බුදුහාමුදුරු විසින් දේශනා කරන දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය ධර්මයන් අද වගේ ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරලා සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන සතර මඟ සතර ඵලයටපත් වෙලා වුණු නිවන් සම්පත් ලබන්නට මේ පින්වල ශක්තිය හැම දිනාටම එකසේ හේතු වාසනා වේවා හැම දිනාටම ආශිර්වාද කරනවා වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිච්ඡතු. හැම දිනාටම තිරුවන් සරණයි.